ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාස භංගයත් ඒ විශ්වාස භංගයේ ඡන්ද විමසීමෙන් පසුව ඒ විශ්වාස භංග යෝජනාව පිළිබඳව විවිධ අර්ථකථන දෙමින් තිබෙනවා. සමහර දේශපාලන ව්‍යාපාර වගේම සමහර මාධ්‍ය ආයතන තමන් ඉන්න දේශපාලන ස්ථාවරයන්ට හානි වීම හේතු කොටගෙන තමන් ඉන්න දේශපාලන ස්ථාවරයන් මත පදනන්ම විවිධ විකෘති සහගත මත ප්‍රකාශයටපත් කරමින් තිබෙනවා. එනිසා තමයි අපි අදහස් කරේ අපේ පාර්ශවයෙන් මෙම විශ්වාස භංග යෝජනාව පිළිබඳව සිදු වූ දේ පිළිබඳවත් අපේ අපේක්ෂාවන් පිළිබඳවත් කරුණු ඉදිරිපත් කරන්න. විශේෂයෙන්ම ඊ විශ්වාස භංග යෝජනාව ආණ්ඩුව පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි ගාන නියෝජනය කරමින් පරාජයට පත් කරත් කිසිසේත්ම විශ්වාස භංග යෝජනාව හරහා ආණ්ඩුවට එල්ල වී තිබුණු චෝදනාවන් ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. ඒ මොකද විශ්වාස භංග යෝජනාව අපි පදනම් කරගත්තේ කරුණු කීපයක් මත. එහි අපි පූර්විකාවට සඳහන් කරේ මේක. වර්ෂ 2019ක් වූ අප්‍රේල් මාස 20ක් වන පාස්කු ඉරිදා දින කොළඹ මීගමුව මඩකලපු යන ප්‍රදේශවල සිදු වූ මරාගෙන මරණ ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියන් ඇතුළු 250කට අධික පිරිසක් ඝාතනය වීමත් තවත් 500කට ආසන්න පිරිසක් තුවාල ලැබීමත් සහ ඒකී බෝම්බ ප්‍රහාර හේතු වුණු දේපල හානිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය සහ ආණ්ඩුව වෙත නිල වශයෙන් නිසි තොරතුරු ලැබී තිබියදී සාපරාධි නොසලකිල්ලෙන් කටයුතු කිරීම හේතු කොටගෙන මේ අපරාධය සිද්ධ වෙනවා කියන යෝජනාව තමයි විශ්වාස භංගයට අපි ඇතුළත් කරලා තිබුණේ. ඒට ඉතාමත් වැදගත් කරුණු අපි සතුව තිබුණා. විශේෂයෙන්ම මාගාව තිබෙනවා 2019 4 වෙනි මාසේ 9 වෙනිදා. ඒ කියන්නේ එම ප්‍රහාරය ඉල්ලවීමට දින 12කට පෙර බුද්ධ්‍යංශ වාර්තාව. මේවා ගොඩක් අවුගෙන අතිශය රහස්‍යයි කියලා තිබෙන්නේ. මම හිතන්නේ මේවා කිසිවක් ජනතාවට තවදුරටත් රහස්‍ය නොවිය යුතුයි. මෙය පූජිත ජයසුන්දර පොලිස්පතිවරයා වෙත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජ්‍ය බුද්ධි සේවාව නිලන්ත ජයවර්ධන නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් යොමු කර ලද බුද්ධි වාර්තාව. ඒ බුද්ධි වාර්තාව මොකක්ද කියන්නේ? ඔබ හොඳට බලන්න. එහි තේමාව තමයි ජාතික තහුයිස් ජමාත් නායක මොහොමඩ් සහරාන් විසින් මෙරට මරාගෙන මරණ ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කරන බවට ලද තොරතුරක් සම්බන්ධව. මේ දින 12කට පසු පෙර සහරාන් ඇතුළු කණ්ඩායමක් මරාගෙන මරණ බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුමක් තිබෙන බව බුද්ධ්‍යංශ වාර්තා කරනවා. ඒ විතරක් නෙවෙයි වුන් කියනවා. සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් හෙවත් සහරාන් හසීම් ඔහුගේ අනුගාමිකයන් හා එක්ව මෙරට තුල මරාගෙන මරණ ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානම පවතින බවට විදේශ බුද්ධ්‍යංශ විසින් තොරතුරු වාර්තා කර ඇත. එම ප්‍රහාර සඳහා මෙරට ප්‍රසිද්ධ කතෝලික පල්ලි ඉලක්ක කරගන්න බවත් වැඩිදුරටත් සටහන් කර ඇත. එතකොට ප්‍රහාර එල්ල කරන කණ්ඩායම කවුද කියලා නවවින්ද බුද්ධි වාර්තාවේ තියෙනවා. ප්‍රහාර එල්ල විය හැකි ස්ථාන පිළිබඳව නවවින්ද බුද්ධි වාර්තාවේ තිබෙනවා. ඊළඟ 18 වෙනිදා මාගාව තියෙන බුද්ධ්‍යංශ වාර්තාව ඒත් පොලිස්පතිතුමා වෙත රාජ්‍ය බුද්ධ්‍යංශයේ බුද්ධි සේවාවේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් යොමු කරන බුද්ධි වාර්තාව. මේ බුද්ධි වාර්තාවේ ශීර්ෂ පාඨය තමයි කාත්තන්කුඩි පොලිස් වසමේ තාලන්කුඩා ප්‍රදේශයේදී යතුරු පැදියක් පුපුරවා හැරීම සම්බන්ධව. කවදද? 16 වෙනිදා. 18 වෙනිදා බුද්ධි වාර්තාවක් තිබෙනවා. ඒ කියන්නේ 16 වෙනිදා 16 වෙනිදා අත්හදා බැලීමක් ලෙස මෙම පුපුරවා හැරීම කර තිබෙන බවට බුද්ධ්‍යංශ වාර්තා කරනවා. ඒක මෙහෙම කියනවා. කාත්තන්කුඩි පොලිස් වසමේ තාලන්කුඩා ප්‍රදේශයේ පිහිටි අක්කර 43ක වපසරින් යුතු ඉඩමකදී 2019 4/16 වෙනි දින 9:20ට රාත්‍රී පමණ යතුරු පැදියක් පුපුරව හැරී ඇති බවත්
අදාළ පිපිරීමෙන් යතුරු පැදියේ කොටස් මීටර 50කට දුරකට විසිරී ඇති බවත් වාර්තා වේ. ඒතර මේ මොකද්ද කරන්නේ? යතුරු පැදියක් ඉබේ පිපිරීමක් නෙවෙයි. ප්‍රහාරයක් සඳහා අවශ්‍ය වෙන අත්හදා බැලීමකට මේ පුපුර හැරීම සිදු වී තිබෙන බව වාර්තා කරනවා. වාර්තා කරනවා විතරක් නෙවෙයි ඒ පිපිරීම සම්බන්ධයෙන් විස්තර මෙහෙම කියනවා. උපුටා දක්වන්න. මාවනන සිදුවීමට සම්බන්ධ මොහමඩ් කාසිම් මොහමඩ් සහරාන් ඇතුළු ජාලය විසින් පුපුරන අයිතම සකස් කර ගැනීම සම්බන්ධයෙන් පුපුරීම සඳහා අයිතම සකස් කර ගැනීම සම්බන්ධයෙන් 2018 ඔක්තෝබර් මාස 5 6 7 2018 ඔක්තෝබර් මාසයේ 5 6 7 යන දිනවල නුවරඑළිය ප්‍රදේශයේදී උපදේශ පන්ති පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. සාරාංගේ ජාලයට සමීපතයන් සැලකිය යුතු පිරිසක් කාන්තන්කුඩි ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ජීවත් වීමත් සැලකිලට ගැනීමේදී යතුරු පැදියක් අනුසාරයෙන් යම් පිපිරීමක් සිදු කිරීමට අත්හදා බැලීමක් ලෙස මේ සිදු කර ඇති බව පෙනී යයි. හොඳින් තේරුම් ගන්න. බයිසිකලයක් පුපුරව හැරගෙන තිබෙනවා. සාරාලා කණ්ඩායමෙහි ගැවසෙන බව ප්‍රකාශ කරනවා. ඔවුන් පුපුරවා ගැනීම අයිතමයන් පිළිබඳ දේශන පවත්ව බව ඔප්පු කරනවා. ඒ විතරක් මේ 18 වෙනිදා බුද්ධි වාර්තාව. 19 වෙනිදා බුද්ධි වාර්තාව මොකද කියන්නේ? මොහමඩ් සාරාන්ගේ සමීපතයෙකු මෙන්ම 2009 4/16 මම කලින් කිව්ව 16 වෙනි දින කාන්තන්කුඩි යතරපැදිය පිපිරීම හැරීමට සම්බන්ධ පුද්ගලයෙකු පිළිබඳ විස්තර. එතකොට මේ 19 වෙනිදා බුද්ධි වාර්තාවක් ඉදිරිපත් කළා කියනවා. මේ පුපුරව හැරීම සිදු කරේ මේ පුපුරව අත්හදා බැලීම සිදු කරේ සහරාන්ට අදාළ සමීපතමයෙක් කියලා. ඒක 19 වෙනිදා බුද්ධි වාර්තාව ඉදිරිපත් කරන විතරක් නෙවෙයි. ඔහු ගැවසන මේම කියනවා. සහරාන් ඇතුළු එම ජාලයේ කටයුතු සඳහා සක්‍රීය ලෙස සම්බන්ධ වී සිටින මොහු කොළඹ ප්‍රදේශයේ රැකියාවක් නිරත සිටින බව ප්‍රදේශවාසීන් සඳහන් කර ඇති බවත් සතියකට දින කිහිපයක් බිරිඳ දරුවන් බැලීම සඳහා ඉහත මැදවත් චිලිපින්නට පැමිණෙන බවක් දැන ගැනීමට ඇත. ඒතර මොහු සහරාන් සමග ඉතා සමීප වැඩ කර බවත් මේ 19 වෙනිදා බුද්ධි වාර්තාවේ කියනවා. 20 වෙනිදා බුද්ධි වාර්තාව මොකද්ද කියන්නේ? 20 වෙනිදා සමස්ත බුද්ධි වාර්තාවක් ඉදිරිපත් කරනවා. ජාතික චෞහුද් ජමාත් සංවිධානයේ නායක මොහමඩ් කාසිම් මොහමඩ් සහිරාන් නැමැත්තා පිළිබඳව. ඒ බුද්ධි වාර්තාව ඉතා පැහැදිලි ලෙස ඔහු ඉදිරිපත් කරන දේශනය ඔහු වෙල්ල කරන ප්‍රහාරයක් එල්ල කරන්න සූදානම් වී තිබෙන බව, ඔහුගේ සහෝදරින් එකට සම්බන්ධ වී තිබෙන බව මේ ඔක්කොම කියනවා. ඒ විතරක් නෙවෙයි එක ඡේදයකදී බුද්ධිවංශ වාර්තාව කියනවා මෙම පුද්ගලයා සතු, ඒ කියන්නේ සහරාන් සතු T56 සහ පිස්තෝල T56 සහ පිස්තෝල වර්ගයේ ගිනියවි තිබෙන බවට තොරතුරු ඇති අතර වරෙන්තු නිකුත් වී ඇති අයකි වුවද කාන්තන්කුඩු පොලිස් ස්ථානයේ නිලධාරීන් සමග සමීප සබතා පැවැත්මේ හේතුවෙන් මොහු අත්අඩංගුවට ගැනීමට එම පොලිස් ස්ථාන නිලධාරීන් කටයුතු නොකරන බවද තොර වාර්තා විය ඇත. තව මොනවද කියන්න මොකද තියෙන්නේ? ඒ විතරක් මම වගකීමෙන් කියන්නේ. ප්‍රහාර එල්ල වෙච්ච 21 වෙනිදා උදේ 7ටත් බුද්ධිවංශ වාර්තා කරනවා එල්ල කරන්නේ ප්‍රහාර කතෝලික ස්ථානවලට කියලා. දැන් මේ 258කට වැඩි ප්‍රමාණයක ජීවිතවලට විනාශ කිරීම පිළිබඳව 500කට අධික ප්‍රමාණයක් තුවාල වීම පිළිබඳව කිතුණු දේවස්ථාන කීපයක් සුණුපත් වීම පිළිබඳව සංචාරක ව්‍යාපාරය ඇතුළු ව්‍යාපාරික ශේෂ්ත්‍රය ඇති වූ ප්‍රහාරය පිළිබඳව ජනතාව තුළ ඇති වූ නොසන්සුන්තාවය පිළිබඳව සිංහල මුස්ලිම් ජනයා අතර වෛරය කෝපය ක්‍රෝධය සැකය වර්ධනය වීම පිළිබඳව රට විශාල අස්ථාවරත්වයකට සහ අනාරක්ෂිතතාවයකට ගෙනීම පිළිබඳව මේ ආණ්ඩුවක් කියන්න ඕනේ නැද්ද? මම අහන්නේ ඒක. අපි විශ්වාසභංග යෝජනාවේදී ඉදිරිපත් කරන්නේ කරුණ මහානුව මේ විශ්වාසභංග යෝජනාව පිළිබඳ වෙනස් විවිධ අර්ථකථනයන් කරන මහත්තුරුන්ගෙන් මේකට එරෙහිව ආණ්ඩුවට මීට වඩා ගන්න තියෙන පියවර මොකක්ද? ගත්තු පියවර මොකක්ද? සමහර නාලිකායකිනුත් මම අහන්නේ. ඔයගොල්ලෝ ගත්තු පියවර මොකක්ද? නාලිකාවලට අපිව ප්‍රශ්න කරන්නයි තියෙනවා. හැබැයි අපිටත් අයිතියක් තිබෙනවා. ඉතා පැහැදිලි ලෙස බුද්ධිවංශ තොරතුරු වාර්තා කර තිබියදී ඊට ආණ්ඩුව නිසි ප්‍රතිචාර නොදැක්වීම පිළිබඳව මොකද්ද ගන්නේ? මම හිතනවා මේ රටේ දේශපාලන ව්‍යාපාරයකට අපිටත් වගකීමක් තිබෙන පිළිබඳ පියවර ගන්න මාධ්‍යවේදීන් මාධ්‍ය ආයතන හැටියටත් වගකීමක් තිබෙන පිළිබඳව
යම් මතයක් ප්‍රකාශ කරන්න පුරවැසියන් හිටියට වෙන ක්‍රියාමාර්ග ගන්න. අනිත් සියලු දෙනා තමන්ගේ වගකීම අත්හැරියත් තමන්ගේ පටු දේශපාලන න්‍යාය පත්‍රයන්ට ඕන පරිදි න්‍යාය පත්‍රය අත්හැරියත් ජනතා විමුක්ති පෙරමුණ මේක අත්හැරියේ. ඒ නිසා තමයි අප විසින් ආණ්ඩුවට විරුද්ධ විශ්වාස භංග යෝජනාවක් ගෙනාවේ. මේ විශ්වාස භංග යෝජනාව පිළිබඳ විවේචන ඉදිරිපත් කරන ඒට විවිධ ආකාරයෙන් දෝෂාරෝපණය කරන කණ්ඩායමම ඉල්ලා හිටින්නේ මේ විශ්වාස භංගයේ ඇති වැරද්ද මොකක්ද? අපිට කියන්න. මේකේ තිබෙන වැරද්ද කොහොමද? ආණ්ඩුව හිතාමතා ඒක තමයි අපි ඉතාමත් වැදගත් වාක්‍යයක් ඇතුළත් කරා විශ්වාස භංගයේ පූර්විකාවට අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය සහ ආණ්ඩුව වෙත නිල වශයෙන් නිසි තොරතුරු ලැබී තිබීදී සාපරාධි නොසලකිල්ලෙන් පාත සඳහන් කරන ක්‍රියාවන් කරමින් නොකර සිටීමෙන් සාපරාධි නොසලකිල්ල මෙට දඬුවම් ලබා දිය යුතුයි. දේශපාලන ව්‍යාපාරයක් අපි පාර්ලිමේන්තුව නියෝජනය කරනවා නම් ඔවුන්ට දඬුවම් ලබා දීම සඳහා තියෙන එක් ක්‍රියාමාර්ගයක් තමයි අපිට විශ්වාස භංග යෝජනාව. අපි තාමත් හද සාක්ෂියට එකඟව මේ රටේ 258කට ආසන්න ප්‍රමාණයකගේ ජීවිත පිළිබඳව තුවාලු දෙදරකාපු සමාජයේ ඒ වගේම අස්ථාවර බවට පත් රට පිළිබඳව අවංක හැඟීමකින් යුතුව අපි මේ විශ්වාස භංග යෝජනා ඉදිරිපත් කළා තිබෙනවා. හැබැයි විශ්වාස භංග යෝජනාව එක එක අයගේ දේශපාලන න්‍යාය පත්‍ර වලට යම් බලපෑම් වෙනවා අපිට කරන්න දෙයක් නෑ ඒක. සමහර නාලිකා Taman සකස් කරගෙන තිබෙන දේශපාලන න්‍යාය පත්‍රයට බාධාවක් වෙන්න පුළුවන් මේක. අපිට වැඩක් නෑ ඒක. අපි ඒව සැලකිලි භාජන කරන්නේ. මේ යුක්ත නොවන්නේ කෙසේද කියලා කවුරු හරි මට ප්‍රශ්න කරන්න. මෙම විශ්වාස භංග යෝජනාව යුක්ත නොවන්නේ කවර ආකාරයෙන්ද? ඒ නිසා ජනතා විමුක්තිය අපි අපේ කාර්යභාරය ඉටු කරා. හැබැයි මේ මොහොතේ සිටම විවිධ අවලාද ගහන්න පටන් ගත්තා. ඒ මහත්තුරුන්ට පව් මොකද සිද්ධුනේ අවසානට සිද්ධ වුණේ පූස් පැටව් වගේ ඇවිල්ලා විශ්වාස භංගයට ඡන්දෙ දෙන්න උනා. එයි මේක වෙන කුමන්ත්‍රකාරී වැඩ පිළිවෙලක් නේ. මේක වෙන වමනාවන් නියෝජනය කරා නම් මොකටද ඡන්ද දෙන්නේ? ඔවුන් දන්නවා මේකේ සාපරාධි නොසලකිල්ල පිළිබඳ වගකීම ආණ්ඩුවට තිබෙනවා. මේ විශ්වාස භංග යෝජනාවට ඡන්ද නොදුන්ට යන්න බැරි බව උන් දන්නවා. ඒ නිසා තමයි විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරපු දවසේ සිට නේද ගලේ පහරන ලද බලලු වගේ හැසිරලා අන්තිමේට ඒ ජරාව ගාගත්තු පූස් පැටව වගේ ඇවිල්ලා ඡන්ද දෙන්න සිදු වුණා. ස්තුතිවන්ත වෙනවා. හැබැයි අතර මම ඉතාමත් වගකීමෙන් කියන්නේ විපක්ෂ නායකවරයා මේ ආරම්භයේදීම අප සමග ප්‍රකාශ කරා මේ ඡන්ද ප්‍රකාශ කරන බව. එතුමට ස්තුතිවන්ත වෙනවා. හැබැයි මේ විශ්වාස භංගය අපි ඉතාමත් පැහැදිලි විශ්වාස කරනවා ජයග්‍රහණය කරන්න පුළුවන්ව තිබුණු විශ්වාස භංගය. අද ආණ්ඩු පැත්තේ නියෝජනය කරමින් තිබෙන 106යි. ආණ්ඩුවේ වාඩි වෙලා ඉන්න 106යි. ඊයේ සහභාගී වුණේ 105යි. ඒ කියන්නේ රාධාකිෂ්ණන් කියන മന്ത്രിවරයා නියෝජ්‍ය අමාත්‍යවරයෙක් මම හිතන්නේ සහභාගී වුණේ නැහැ. ඒක 105යි. විපක්ෂ 118ක් වාඩි වෙලා හිටියේ. 118න් 97කට නායකත්වය දෙනවා මහින්ද රාජපක්ෂ මහත්මයා. ඒ 97 දෙනාම මහින්ද රාජපක්ෂ මහත්මයා ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා කුමන්ත්‍රණකාරී ලෙස ආණ්ඩුව හදාගත්තාම ඒ කුමන්ත්‍රණකාරී ආණ්ඩුව වෙනුවෙන් පෙනී හිටපු 97 දෙනෙක්. ඒගොල්ලෝ එයාගේ කණ්ඩායම. සමහර ඒ 97 දෙනා ඇතුළේ මහින්ද රාජපක්ෂ මහතාගේ කැබිනට් මණ්ඩලය, ඒ කියන්නේ ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා දිවුරුම් දීපු කැබිනට් මණ්ඩලය හිටියා. ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා දිවුරුම් දීපු නියෝජ්‍ය සහ රාජ්‍යමතුරු හිටියා. ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා තමන්ට පක්ෂපාතීත්ව ප්‍රකාශ කරපු മന്ത്രിවරු හිටියා. මේ 97 සමන්විත වෙලා තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා අග්‍රාමාත්‍ය ධූරේ වාඩි වීම සඳහා සහාය දීපු කණ්ඩායමයි. ඒක ඇතුළේ එක්සත් ජාතික පක්ෂයෙන් ආපු മന്ത്രിවරු 6 දෙනෙක් ඉන්නවා. ඩග්ලස් දේවානන්ද මහත්මයා ඉන්නවා. හැබැයි මේ ඔක්කොම ගත්තාම මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අග්‍රාමාත්‍ය ධූරයේ වෙනුවෙන් 97ක් පෙනී හිටපු කණ්ඩායමින් 97ක් අද මහින්ද මහත්තයත් එක්ක විපක්ෂ වාඩිලා ඉන්නවා. දැන් මට තියෙන ප්‍රශ්න තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා මේ 97න් කී දෙනෙක් කැඳෙව්වද?
ඔහු 11 දෙනෙක් කැඳවුවේ නැහැ 86 පාර්ලිමේන්තුවාගේ. 11 දෙනෙක්. මම මහින්ද රාජපක්ෂ මහත්මයාගෙනුත් රනිල් වික්‍රමසිංහගෙනුත් අහන එක ප්‍රශ්නයක්. යන් කවරක්වත් නෙවෙයි. ඊයේ පාර්ලිමේන්තුවේ දෙවෙනි මහලේ 12:10 12:30 අතර මහින්ද සහ රනිල් කරපු සාකච්ඡාව මොකද්ද? මේ හාණ්ඩුවට විරුද්ධ විශ්වාස භංගයක් තියෙන වෙලාවක. ඒ විශ්වාස භංගේ සාකච්ඡා වෙමින් තිබෙන වෙලාවක. අගමැති රනිල් වික්‍රමසිංහත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂත් පාර්ලිමේන්තුවේ දෙවෙනි මහලේ කාමරයකදී මුණ ගැසී සාකච්ඡා කරේ මොනවද කියලා රට්ට ගියා. අපි දැනගන්න ඕනේ. මම කියන්නේ මම නෙවෙයි රාජපක්ෂ මහත්මයාගේ ඡන්දදායකයින්. රාජපක්ෂ මහත්මයාට සහාය දක්වන්න දැනගන්න ඕනේ නැද්ද? විශ්වාස භංග දිනේ 12:10ට පාර්ලිමේන්තුවේ දෙවෙනි මහලේ කාමරයකදී රනිල් වික්‍රමසිංහ මුණ ගැසී සාකච්ඡා කරේ කුමක්ද කියලා මම හිතන එක්සත් ජාතික පාක්ෂික නැත්නම් අයිතියක් දැනගන්න. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාක්ෂියට තියෙනවා ජනතාවට අයිතියක් තියෙනවා දැනගන්න. අපිට සාධාරණ සැකයක් තිබෙනවා. මේ සාකච්ඡාවේ ප්‍රතිඵල මතද මහින්ද රාජපක්ෂ මහතා නිශ්චිත ලෙස ප්‍රකාශ කරා එක්සත් ජාතික පක්ෂයෙන් ඔහුට සහාය දෙන්න ආපු කණ්ඩායම චන්දුන් දී ඉන්න කියලා. මම කිව්වා. ඇයි ඒගොල්ලන්ගේ മന്ത്രി ධූරයට හානි වෙයි? එක්සත් ජාතික පක්ෂයෙන් එතුමාට සහාය දෙන්න ආපු කණ්ඩායමේ മന്ത്രി ධූරයට හානි වෙයි. ඒ නිසා ඡන්දෙ නොදී ඉන්න කිව්වා. මේ මොන බොරුවත් മന്ത്രി ධූරයට හානි වෙනවා නම් ඒ පැත්තේ මේ පැත්තට වාඩි වීම මැති മന്ത്രി ධූරයට හානි වෙන්නේ. හැබැයි එම മന്ത്രി ධූරයට හානි වෙනවා කියලා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පැත්තෙන් ඉඳන් ආණ්ඩුව පැත්තට ගිහපුවා චන්දුනු දීරියද. පවුස් හිටිය මහින්ද මහත්තයා කණ්ඩායමත් එක්ක. මනුස නානක්කාර හිටිය. ලක්ෂ්මන් සෙනවිරත්න හිටිය. දැන් මේගොල්ලෝ විජිතමුනි සොයිස මේගොල්ලෝ මහින්ද මහත්තයාගේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඵලයට ආපු අයනේ. හැබැයි ඒගොල්ලෝ ආණ්ඩුව පැත්තේ ඉඳන් මහින්ද රාජපක්ෂ මහත්තයා ගන්නා තීන්දුවට විරුද්ධව ඡන්ද ප්‍රකාශ කරනවා. හැබැයි ආණ්ඩුවේ මේ පැත්තට ආපු පස් දෙනාට මහින්ද රාජපක්ෂ මහත්මයා කියනවා ඡන්දෙ දීමෙන් වැළකී සිටින කියලා. මම ගාව තියෙන නාම ලේඛනේ. කවුද මේ 11 දෙනා? ගම්මන්පිල. මේ මාර මිනිස්සුද? හරිද? ඒ පාර්ලිමේන්තුවට සහභාගී වෙන්නේ නැහැ මේකට ඡන්ද ලබා දෙන්න. චන්ද්‍රසිර ගජදීරේ, එන්.සී. මුතුකුමාරන, විජේදාස රාජපක්ෂ, අශෝක ප්‍රියන්ත, දුනේස් කන්ද, එස්.බී. නාවින්න, දුමින්ද දිසානායක මම හිතන උන් එක යම් දේශපාලන ප්‍රතිවෘත්ත තියෙන දුමින්ද දිසානායක පිළිබඳව මම හිතන්නේ වගකීම අපි විශ්වාස කරන්නේ මහින්දට ඇති කියලා. නමුත් අනිත් අය මහින්ද සමරසිංහ, මොහන්ලාල් ගේරු. දැන් මහින්ද සමරසිංහ කියන්නේ කවුද? මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ඔක්තෝබර් මාසේ 20 වෙනිදා කුමන්ත්‍රණකාරී ආණ්ඩුවේ ඇමති කෙනෙක්. හැබැයි ආ ඡන්දෙ දෙන්නේ නැහැ. ගම්මන්පිල මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කුමන්ත්‍රණකාරී ආණ්ඩුවේ බුද්ධ ශාසන ඇමති. හැබැයි ඡන්දෙ දෙන්නේ නැහැ. දැන් මේ අය පිළිබඳව මහින්ද රාජපක්ෂ මහත්තයාට වගකීමක් නැද්ද? මම අහන්නේ මේ 11 දෙනා පිළිබඳව මහින්ද රාජපක්ෂ මහත්තයාට වගකීමක් තියෙනවා. හැබැයි වගකීම තමයි ඔහු කටයුතු කරපු වගකීම තමයි මොකද්ද? ඔහු කටයුතු කරපු වගකීම තමයි ආණ්ඩුවේ මේ පැත්තට ආපු අයට විශ්වාස භංගට ඡන්දෙ දෙන්න එපා කියලා කිව්වා. වගකීම නැත්තන් නැහැ කියන්නේ. ඊළඟ ප්‍රශ්නේ තමයි විශ්වාස භංගයකදී ආණ්ඩුවට විරුද්ධ විශ්වාස භංගයක් කියලා කියන්නේ පාර්ලිමේන්තුවේ ගන්න තියෙන ඉතාමත් ප්‍රබලතම ක්‍රියාමාර්ගය. අයවැය ලේඛනයේ ආණ්ඩුවකට විශ්වාස භංග වෙනි කරුණු තමයි පාර්ලිමේන්තුවේ සංවාදයකට භාජනය වෙන ප්‍රධානතම දේ. හැබැයි ඒකකදී ඇවිල්ලා විපක්ෂ නායකවරයා කතා කරන්නේ නැහැ. දැන් මම අහන්නේ විපක්ෂ නායකවරයාට පාස්කිරිදා ප්‍රහාරය පිළිබඳ මේ ආණ්ඩුවට වගකීමක් තියෙනවයි කියලා පිළිගන්නේ නැද්ද? ඔව් ප්‍රකාශ කරා. ඔහු මා දන්නවා වෙන තැන්වල කියලා තියෙනවා. වෙන තැන්වල ඔහු ආණ්ඩුවට මේක වග කියන්න ඕන කියලා තියෙනවා. හැබැයි පාර්ලිමේන්තුවේ නිශ්චිත ප්‍රශ්නයක් පැන නගිනවා. ඒ ප්‍රශ්නේ පැන නගින අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා හැටියට මම හිතන ඉතිහාසගත වෙනවා. ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයේ විශ්වාස භංගයක් ගෙනාපුවම කතා නොකර හිටපු විපක්ෂ නායකවරයා බවට පත් වී තිබෙනවා. ඒ නිසා මේ විශ්වාස භංග යෝජනාව ඉදිරියට යාම වැළැක්වීම සඳහා රාජපක්ෂලා දැනුවත්ව කටයුතු බව හරි පැහැදිලි. එහෙනම් ඩීල් තියෙන කාත් එක්කද කෙනෙක් පැහැදිලි. ඊළඟ දෙමළ ජාතික සන්ධානය. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු 16ක් හිටියත් එක්කෙනෙක් මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක ගොස් තිබෙනවා. තව 15 දෙනෙක් ඉන්නවා. ඒ 15 දෙනාගෙන් සිවසක්ති කියන മന്ത്രിවරයා සහභාගී වුණේ නැහැ ඡන්දෙ දෙන්න. 14 දෙනෙක් සහභාගී වුණා. දෙමළ ජාතික සන්ධානය තමගේ ජනතාව පිළිබඳව තමගේ දේශපාලනය පිළිබඳව සටන් කරන්න, අදහස් ඉදිරිපත් කරන්න, ක්‍රියාමාර්ග ගැනීම සඳහා
ස්වාධීන අයිතියක් තිබෙනවා. අපි ඒ අයිතිය පිළිගන්නවා. මොකද දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන තීන්දුව తీරන ජනතා විමුක්ති පෙරමුණ අසා හෝ ජනතා විමුක්ති පෙරමුණ ඕන විදිහට ක්‍රියාත්මක විය යුතු නැහැ. ඒක දෙමළ ජාතික සන්ධානය. ඔවුන්ට ඕන විදිහට අපි ක්‍රියාත්මක වෙන්නේ නැහැ වගේම අපිට ඕන විදිහට ඔවුන් ක්‍රියාත්මක වෙන්න ඕනෙත් නැහැ. ඔවුන් වෙනම පක්ෂයක් නිසා ඒක පිළිගන්නවා. ඒ නිසා ඔවුන්ට ඔවුන්ගේ දේශපාලනය සඳහා සටන් ක්‍රියාමාර්ග පිළිබඳව සටන් කිරීම පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීම පිළිබඳව දෙමළ ජාතික සන්ධානට අයිතියක් තියෙනවා. ඒ අයිතිය අපි පිළිගන්නවා. හැබැයි ඊයේ හවස 4:00 වන තෙක් මේ විශ්වාස භංග යෝජනාවට ඡන්දය දෙනවාද නැද්ද කියලා තීන්දුවක් ගත්තේ නැහැ දෙමළ ජාතික සන්ධානය. අවසන් මොහොතේ තීන්දුවක් ගත්තා. තීන්දුව ගන්න හේතුව මොකක්ද? මොකක්ද හේතුව දන්නවද? කල්මුනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස පිළිබඳව ගැටලුවක් තිබෙනවා. එකක් මුස්ලිම් ජනතාවත් බහුතර දෙමළ ජනතාවත් ජීවත් වෙන තැනක එකට එකතු කරලා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් හදලා තියෙන නිසා දෙමළ ජනතාව ජීවත් වෙන බලපදේශ ඉලක්ක කරගෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් තියෙන්න ඕන කියලා සටනක් තියෙනවා. ඒකට උපවාසයක් තිබුණා පහුගිය කාලේ. ඒ උපවාසයට අපි සහභාගී වුණා. අපිත් ඉල්ලනවා. ඒක සාධාරණ ඉල්ලීමක් ලබා දිය යුතු කියන ස්ථාවරය අපි හිටියේ. අපේ අම්පාර දිස්ත්‍රික්ක වසන් සමරසිංහ සහෝදර ගිල්ල ඒ උපවාසෙ වාඩි වුණා. ඒක සාධාරණ සටනක්. හැබැයි අන්තිමේදී කරපු දේ තමයි මේ විශ්වාස භංගයට සහාය දෙන්නම් එම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වෙනම වෙන් කරලා දෙනවා නම් කියලා එකඟතාවයකට යන්න ගියා. දෙමළ ජාතික සන්ධානය රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් සිදු වුණා. ඒ සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ එකඟ වුණා කල්මුනේ බලපදේශයේ වෙනම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් දෙමළ ජාතික සන්ධානය ඉල්ලීම පරිදි ලබා දෙනවා. හැබැයි විශ්වාස භංගයට ඡන්දෙ දෙන්න ඕන කියලා. දෙමළ ජාතික සන්ධානය කිව්වා වචන වලට බෑ. දැන් ඔයාගේ වචන කීපයකට අපි අහුවෙලා තියෙනවා. ඒ නිසා දැන් ඕන කිව්වා. ඕගොල්ලෝ දන්නවා අලුතෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් ගැසට් කරනවා නම් අලුතෙන් ප්‍රාදේශීය බලපදේශයක් පිහිටවනවා නම් අලුත් කාඩර් එකක් ඕන. මේ කාඩ් එක වැඩි කරන්න ඕන. කාඩ් එක වැඩි කරන්න තියෙන අපේ මොකද්ද? රාජ්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුව. මේ දෙපාර්තමේන්තුව තමයි ඕනෑම අමාත්‍යාංශික ආයතනයක රියදුරෙක් වැඩියෙන් ගන්නව නම්, මුරකරුවෙක් වැඩියෙන් ගන්නව නම්, ලිපිකරුවෙක් වැඩියෙන් ගන්නව නම් කාඩර් එක අනුමත කරන්නේ රාජ්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුව. රාජ්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සාමාන්‍යයෙන් කාඩර් එකක් අනුමත කරගෙන ඉන්න මාස 3-4කට වඩා වැඩි කාලයක් යනවා. හැබැයි ඊයේ හවස 4ට මංගල සමරවීර මේ ඉල්ලීම කරනවා. හවස 4:00ට කාඩර් එක ලබා දීපු ලියුම ලබා දෙනවා. ඒ කියන්නේ කල්මුනේ ප්‍රාදේශ සභාවක් කල්මුනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස පිහිටවීම සඳහා කාර්ය මණ්ඩලය අනුමත කරලා දෙනවා ලිපියක් දෙන්න. අන්නේ ලිපිය දුන්නාට පස්සේ තමයි දෙමළ ජාතික සන්ධානයේ ඡන්දෙ දෙන්න තීරණය කරේ. මම නැවතත් කියන දෙමළ ජාතික සන්ධානයේ කල්මුනේ ප්‍රාදේශ ලේකම් කොට්ටාසය දිනා ගැනීම සඳහා තියෙන අරගලය අපි පිළිගන්නවා. හැබැයි අපිට විවේචනයක් බරපතල චෝදනාවක් දෙන දෙමළ ජාතික සන්ධානයට මෙවැනි ජාතික ව්‍යසනයක් කල්මුනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් ලබා ගැනීම වැනි තැනකට ලඝු කිරීම පිළිබඳව. මේක ඇවිල්ලා ජාතික ව්‍යසනය. මිනිස් ජීවිත ප්‍රමාණයක් විනාශ වෙලා තිබෙනවා. රටේ විශාල අස්ථාවරත්වයක් නිර්මාණය වී තිබෙනවා. ආරක්ෂාව පිළිබඳ බරපතල ගැටලුවක් ඇති වී තිබෙනවා. ආණ්ඩුව සාපරාධ ලෙස නොසලකිල්ල කියන වගකීමට යටත්ව තිබෙනවා. ඒ බරපතල තත්ත්වය අමතක කරලා දෙමළ ජාතික සන්ධානයේ කල්මුනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් ලබා දීම මත ඡන්ද දෙන්න තීරණය කරා. ආණ්ඩුව කවුද එතකොට? පහුගිය මාස කීපයක් මුළුල්ලේ කල්මුනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කියලා අරගලයක් තිබෙනවා. ඒ උපවාසය තියෙන සමහර හාමුදුරන් වහන්සේලා ගිහලා උපවාසය වාඩි වුණා. ඒතර අරගල තියෙනකොට උපවාස තියෙනකොට සද්ද නැතුව හිටපු ආණ්ඩුව තමන්ගේ ආණ්ඩුවට තර්ජනයක් වගේ එනවා කියනකොට පැය භාගෙන් කාඩර් එකක් අනුමත කරලා දෙනවා. දැන් රනිල් වික්‍රමසිංහ දේශපාලන ඒක මතක තබා ගන්න. රනිල් වික්‍රමසිංහන ඇත්ත දෙමළ ජනතාව ගැන උවමනාවක් නම් තිබුණේ. අරගලේ තියෙනකොට උපවාසයේ තියෙනකොට මිනිස්සු ඉල්ලනකොට මිනිස්සු පාරට බයිනකොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ලබා දෙන්න ඕනේ. හැබැයි රනිල් වික්‍රමසිංහ දෙමළ ජාතික සන්ධානට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ලබා දුන්නේ විශ්වාස භංගයට සහාය දුන්නොත් මේක දෙන්නම් කිව්වා. ඒ නිසා බලය වෙනුවෙන් කරගන්නලද හුවමාරු කිරීමක් බවට පත් කරගත්තා මේක. ඉතින් දෙමළ ජාතික සන්ධානය පිළිබඳ අපිට තිබෙන බරපතල විවේචනය තමයි මෙවැනි ජාතික ව්‍යසනයක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් ලබා ගැනීම දක්වා ලඝු කිරීම පිළිබඳ අපිට විවේචනයක් තියෙනවා. මොකද ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය ලබා ගැනීම සටනේ නියෝජනය කරපු කණ්ඩායමක් අපිත් නිසා.
මතකද බලන්න. එඳ දෙමළ ජාතික සන්ධානයේ සහභාගී වුණා නම් මහින්ද රාජපක්ෂ මහත්මයා කණ්ඩායම සහභාගී වුණා නම් මේ විශ්වාස භංගයෙන් ජයග්‍රහණ කරන්න පුළුවන්. ඒක ඇත්ත. හැබැයි අපි දන්නවා ඒක පරාද වෙලා තියෙනවා. නමුත් ලංකාවේ විශ්වාස භංග පරාද වෙච්ච පළමු විශ්වාස භංගෙ මේකද? දැන් එහෙමනේ මේ ඉන්නේ නේද? නිකන් මේ මොකද්ද රනිල්ට ඔක්සිජන් දෙනවා, රනිල්ට මොකද්ද විටමින් දෙනවා නේද? නේද? මං කියන්නේ ඒක ගැන. මේ පළවෙනි විශ්වාස භංගෙද. මාගාව තියෙන 1949 ඉඳන් 1949 ඉඳන් ආණ්ඩුවට විරුද්ධ විශ්වාස භංග 25ක් ඉදිරිපත් කළා. 25ක්. මේ 25න් ආණ්ඩුවට විරුද්ධව ඉදිරිපත් වුණු එක විශ්වාස භංගය ජයග්‍රහණය කළා තියෙනවා. ඒ ජයග්‍රහණය කර විශ්වාස භංගයේ ජනතා විමුක්ති පෙරමුණගෙන ආපු විශ්වාස භංගය. මහින්ද රාජපක්ෂ කුමන්ත්‍රණකාරී ආණ්ඩුවට විරුද්ධව. ඒක තමයි මේ අවසන් ඒ කියන්නේ ඊයේකට අමතර ගත්තොත් අවසන් විශ්වාස භංගයේ තියෙන්නේ 2018 11 වෙනි මාසේ 14 වෙනිදා. ඒක ගෙනල කියන තමයි ආනන්ද දිසානායක ඉස්තිර කරේ විජිත හේරත් ජයග්‍රහණය කරපු විදිය ගැන තියෙනවා. ඒතර මේ 25න් ආණ්ඩුව විරුද්ධ විශ්වාස භංග යෝජනා 25ක් ගෙනත් තිබෙනවා. ඒ 25න් ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආපු එකක් ජයග්‍රහණය කරලා තියෙනවා. මේක නා 26 වෙනි එක. එතන මේ විශ්වාස භංග 26න් 25ක්ම පරාජයට පත් වෙලා තිබෙනවා. හරිද? එතකොට විශේෂයෙන්ම මම කියන්නම් අගමැතිවරයාට ආණ්ඩුවට විරුද්ධ විශ්වාස භංගයක් ගෙනාවා මේ දිනේ තමයි 2018 4 වෙනි මාසයේ 4. ගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේ 4 වෙනිදා ආණ්ඩුවට විරුද්ධ විශ්වාස භංගයක් ගෙනාවා. කවුද ගෙනාවේ? යෝජනා කරලා තියෙන දිනේෂ් ගුණවර්ධන, ඉස්තිර කරලා තියෙන ඩලස් සලහප් පෙරමුණ. ඒකට මහින්ද රාජපක්ෂ මහත්මයා කඳවුරෙන් විශ්වාස භංගයක් ගෙනාවා ආණ්ඩුවට විරුද්ධව. අප්‍රේල් මාසයේ ගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේ 4 වෙනිදා. ඒකට මොකද වෙලා තියෙන්නේ? ඒ විශ්වාස භංගයට ඡන්ද ලැබිලා තියෙන 76යි. විරුද්ධ ලැබිලා තියෙන 122ක්. දැන් අපි ගෙන අපිකට මොන වුණත් ඡන්ද 92ක් ලැබිලා තියෙනවා. විරුද්ධ ලැබිලා තිබෙන්නේ 119. දැන් මේක රනිල්ට ඔක්සිජන් දීමක් නම් මේක රනිල් මොකද තිරියම් කිරීමක් නම් ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ මහින්ද රාජපක්ෂලා කරලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ තිරියම් ඩබල් කරලා තියෙනවා. මේ විශ්වාස භංගය එහෙමම හින්න එපා කියලා අපි කියන්නේ. ඒ වගේම මේ පාර්ලිමේන්තුව ජනතා විමුක්තිය තව විශ්වාස භංගයක් ගෙනාවා. ඒකත් මේකේ තියෙනවා. ජනතා විමුක්තිය තව විශ්වාස භංගයක් ගෙනාවා කාටද? තිලක් මාරමට විරුද්ධව. හැබැයි තිලක් මාරපන්ට විරුද්ධව අපි ගෙනාපු විශ්වාස භංගය පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්න කලින් තිලක් මාරපන් ඉල්ලාස් වුණා. ඒකත් අපි ජයග්‍රහණය කළා තියෙනවා. ඉතින් විශ්වාස භංග සමහරව ජයග්‍රහණය කරනවා. සමහරව ජයග්‍රහණය කරන්න බැරුව යනවා. ජනතා විමුක්ති පෙරමුණ අර කුමන්ත්‍රණකාරී ආණ්ඩුවට ගෙනාපු විශ්වාස භංගය හැරුණකොට ආණ්ඩුවට විරුද්ධව වෙලා තියෙන සියලු විශ්වාස භංග 25ක්ම පරාද වෙලා තිනවා. දැන් එතකොට කවුරුවත් කිව්වද මේක එක එක ආණ්ඩුවල තියෙන ඒ කියන්නේ බණ්ඩාරනායක මහත්තයාගේ ආණ්ඩුවට විරුද්ධව කියනකොට ඒ බණ්ඩාරනායකට ඔක්සිජන් ගහලා කියලා කිව්වද? බණ්ඩාරනායකට බැට් කරන්න නේද? විපක්ෂ කට්ටිය බෝල් කරා කියලා කිව්වද? මම අහන්නේ එච්චරයි. පහුගිය ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ 4 වෙනිදා විශ්වාස භංගයට පක්ෂ 72ක් ලැබිලා විපක්ෂ 122ක් ලැබිලා රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ජයග්‍රහණය කරනකොට කවුරු හරි මේ ටීවී නාලිකාවක් කාටුන් එකක් ඇන්දද මහින්ද බෝල් කරනවා රනිල් බැට් කරනවා එහෙම අඳින්න කියන්නේ එහෙම ඇන්දන සාධාරණයි හරිද මම කියන්නේ මේ තියෙන පරස්පරතාවයේ තේරුම් ගන්න. ඒතකොට කවුරුත් කාටුන් මේ වඳින්නේ මම කාටුන් ශිල්පීට යන්දීමේ අයිති ඔක්කොම පිළිගන්න ගමන් හොඳේ. හැබැයි එදත් අඳින්න තිබුණා. මහින්ද රාජපක්ෂ බෝල් කරනවා රනිල් බැට් කරනවා අද එහෙම අඳින්නේ. මොකද මේ වෙලා තියෙන්නේ? අපගෙනලාද විශ්වාස භංගයේ තියෙන වැරද්ද මොකද මම යලි අහන්නේ. ඒ නිසා මේ විශ්වාස භංගයේදී අවසානද මොකද උනේ? මම කියන්නේ. හර්ෂද සිල්වා තමන්ගේ කතාවේදී කිව්වේ මොකද්ද? ඔහු තමන්ගේ කතාවේදී කිව්වා පාර්ලිමේන්තුව ඔලුගොඩ ගානෙන් අපි ජයග්‍රහණය කරත් මේ විශ්වාස භංගය හරහා අපිට එල්ල කර තිබෙන චෝදනා වලින් අපිට ගැලවෙන්න බෑ කිව්වා. තව හිටපු මුස්ලිම් අමාත්‍යවරයෙක් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරා අඩංගුව දිහා බලපුවම මගේ හෘද සාක්ෂියට අනුව විශ්වාස භංගයට මම ඡන්ද දෙන්න ඕන. මේ ආණ්ඩුව ඉතින් කියන්නේ. අඩංගුව දිහා බලපුවම මගේ හෘද සාක්ෂියට අනුව විශ්වාස භංගයට ඡන්ද දෙන්න ඕන. නමුත් ආණ්ඩුව වැට නිසා මම ඡන්ද නොදී ඉන්නවා කිව්වා.
ඒ තරම් ප්‍රබලයි මේක. විශ්වාස භංගයට බැන බැන හිටපු අයට පාර්ලිමේන්තුවට ඇවිල්ලා හීන් කේන්ද්‍රයක් ගාලා විශ්වාස භංගයට සහාය දෙන්න උනා. ඇයි? නොදී තිබුණනේ. ඇයි? මේ විශ්වාස භංගයේ කරුණු වල තියෙන ප්‍රබලතාවය. ඇයි? මේ ආණ්ඩුව සාපරාධී නොසලකිල්ල කියන වරදට මේ ආණ්ඩුවක් කියන්න ඕන. ඒ ජීවිත 258 වග කියන්න ඕන. මා දන්නවා ඊයේ කෙනෙක් මේ ගොස් තිබෙනවා. කපියකට වග කියන්න ඕනේ නැද්ද මේගොල්ලෝ? ඔය අතෝසෝපු මහින්ද රාජපක්ෂ මහත්මයා ආපු නැති 11 දිනාට හෙට ඇවිල්ලා කියන්න පුළුවන් මේකට වග කියන්න ඕනේ නැහැ කියලා මේ ආණ්ඩුව. මෙතන තියෙන මේ ජනතා විමුක්ති පෙරමුණ ඡන්දෙ දෙනවා ජනතා විමුක්ති ඡන්දෙ පරදිනවද කියන ප්‍රශ්නයක් නෙවෙයි. එහෙම ප්‍රශ්නයක් නම් අපිට ප්‍රශ්නයක් නෑ. මෙතන තියෙන එකම ප්‍රශ්නේ තමයි මොකද්ද? මේ සාපරාධී කියන නොසලකිල්ලට මේ ආණ්ඩුව යටත් වෙන්නේ නැද්ද? ජනතාව එහෙම කිව්වේ නැද්ද? ජනතාව කිව්වා මේ ආණ්ඩුව පරාද කරන්න. මේ ආණ්ඩුව ජනතාවට ආරක්ෂා දෙන්නේ. මේ ආණ්ඩුව යවන්න. හැබැයි ජනතාවට මේ ආණ්ඩුව යවන්න ඕන තිබ්බට ජනතාවට ඡන්දයක් එනකම් මේ ආණ්ඩුව යවන්න බෑ. මේ ආණ්ඩුව යවන්න එකම තිබෙන අවස්ථාව තමයි පාර්ලිමේන්තුව ඡන්දයක් සිට ඡන්දයක් දක්වා. ඒ සඳහා තමයි විශ්වාස භංග අපි ගෙනාවේ. එනිසා මේ විශ්වාස භංගය අරහා පාර්ලිමේන්තු දෙදිනක විවාදය අරහා අපි තා හොඳින් ඔප්පුකට පෙන්නුවා. සාපරාධී නොසලකිල්ල කියන වරදට මේ ආණ්ඩුව වග කියන්න ඕන කියලා. ඒ විතරක් නෙවෙයි විශ්වාස භංගයේ විවිධ ආකාරයෙන් කේන්ද්‍රීයගාමින් හිටපු අයටත් පාර්ලිමේන්තුවේදී විශ්වාස භංගයට පක්ෂව ඡන්ද ප්‍රකාශ කරන්න සිද්ධ වුණා. ඒකත් මේකේ නිවැරදිභාවය. ඒ විතරක් නෙවෙයි විපක්ෂ නායකවරයා ලෝක ඉතිහාසගත වී තිබෙනවා ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනාපුවාම කතා නොකරපු විපක්ෂ 나යකයෙක්. ඒකත් ඉතින් අපිට දැනගන්න පුළුවන් හොඳ කරුණක් ඉතිහාසයට යන. ඒ වගේම සලසුම් සහගතව 11 දිනේ පාර්ලිමේන්තුවට නොකැඳවීමත් ජනතාවට එල්දරව් වී තිබෙනවා. ඒ නිසා පක්ෂයක් හැටියට අප්‍රේල් මාසයේ 21 වෙනිදා මිය ගියපු අයටත් තුවාල ලැබුපු අයටත් අස්ථාවරපත් වෙච්ච සමාජයටත් විනාශ වූ ව්‍යාපාරයටත් අපේ පැත්තෙන් අපි 6 දෙනෙක් ඉඳගෙන ඉටු කරන්න පුළුවන් සාධාරණත්වයට ඉටු කිරීම සඳහා අපි උත්සාහයක් දරුවා. හැබැයි ඒක පාර්ලිමේන්තු උත්සාහය. අපි මේක පාර්ලිමේන්තුව නතර කළ යුතු නෑ. රනිල් වික්‍රමසිංහලාට මේ රට පාලනය කරන්න අයිතියක් නෑ. ඒක අපි කියන්නේ. ඊටමත් මනමින් තොරතුරු ලැබී තිබීදී මිනිස් ජීවිත 258ක් මැරෙන්න ඉඩකඩ විවෘත කරපු පාලකයෝ. මේ පාලකයන්ට අයිතියක් තියෙන අපේ රට පාලනය කරන්න. මේ පාලකයන්ට අපේ රට පාලනය කරන්න අයිතියක් නැහැ. එන්සොන් කවදා හෝ අපි එක සහතිකයක් දෙන මතක තබා ගන්න. ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් මේ රටේ ජනතාව හදලා දෙන්න. අපි මිය ගියපු 250 දිනාට 258 දිනාට සාධාරණ තිටු කරනවා. එහි අපරාධකරුවන් වූ සහරන් ඇතුළු ඉස්ලාම් ආගමික අන්තවාදයට ඒ වගේම ඒ අපරාධ වැළැක්වීමට නොහැකි වී අපරාධකරුවන් වූ රනිල්ගේ ආණ්ඩුව ප්‍රමුඛ වගකීම් යුත්තන්ට නිසි දඬුවම් ලබා දෙන පාලනයක් ගොඩනගන්න ඕනේ මේ රටේ. මේක මේ කාලේ විසින් සමහර අය කැමති මාස දෙකමාරක් යනකොට මිනිස්සුන්ට අමතක වෙනවා. මිනිස්සු ඊට පස්සේ වෙන මේවට මතක් වෙනවා. මොකද මිනිස්සුන්ට ප්‍රශ්න ගොඩක් තියෙනකොට අර ප්‍රශ්න යට යනවා. නේද? හැබැයි ජනතාව මේ අපරාධය යට යන්න දෙන්නේ නැහැ. මේ කිසිවකට වග නොකිය යුතු කණ්ඩායමක්. කිසිවකට වග කියන්න ඕනේ නැහැ. මුස්ලිම් අන්තවාදයට වග කියන්න ඕනේ නැහැ මේගොල්ලෝ. ඉස්ලාම් ආගමික අන්තවාදයට වග කියන්න ඕනේ නැහැ මේගොල්ලෝ. ආණ්ඩුව අනාර්කික ස්වභාවයට මේගොල්ලෝ වග කියන්න ඕනේ. කිසිසේත්ම වග කියන්න ඕනේ නැති අය තමන්ගේ ආගමට අනුව ආගම අදහන්න ගියපුවාම ඒ පුදබීමේ මිය යනවනම් එයාට යුක්තියට වෙන්න ඕනේ නැද්ද? එයාට සාධාරණ තිට වෙන්න ඕනේ නැද්ද? ඒ පිළිබඳ අකලංක හදක කියන වේදනාවක් සහ කෝපයක් තිබුණා මේ පාලකයන් පිළිබඳ අපට. ඒක මේ රටේ පුරවැසියන් තියෙනවා. අදත් මේ රටේ හුස්ම ගනිමින් ජීවත් වෙන්න හිටපු 258ක් මේ නැති වී තිබෙන්නේ. අදත් පාසල් යන හිටපු දරුවෝ අපිට අහිමි වී තිබෙන්නේ. අදත් තමන්ගේ ගෙදර පවුල සතුරු සාමිචයෙන් ජීවත් වෙන්න උණු මිනිස්සු අපිට අහිමි වෙලා තිබෙන්නේ. මේවා කාලේ වෙලිතලාව විසින් හරි පාර්ලිමේන්තු ඔලුගොඩි ගන්න විසින් හරි මහින්ද රනිල් අතර සිද්ධ වෙන ඩීල් විසින් හරි මාධ්‍ය නාලිකාවලට තියෙන වෙන දේශපාලන උවමනාවන් විසින් හරි මේ යට යන්න දෙන්න ඕන. මේක යට යන්න දෙන්න ඕනේ. මතක තබා ගන්න. අපි සහතිකයක් දෙන මේ රටේ ජනතාවට මේ අපරාධකරුවන්ට දඬුවම් දෙනවා. මේක අපරාධකරුවන්ට දඬුවම් දෙන්න ඕන. අදත් අපි අතරේ ජීවත් වෙන්න හිටපු පිරිසක් නිකුර්නේ මිය යnderලා තිබෙනවා.
නිකුරුනේ ඝාතන වෙන්න ඉඩ දීලා තිබෙනවා. ඒ ඝාතන වෙච්ච යට අගමැති දුර දරන්න, අමාත්‍ය දුර දරන්න, රාජ්‍ය දීපල පරිහරණය කරන්න, මහජනයාගේ වගකීම දරන්න කිසි අයිතියක් නැහැ. ඒ නිසා අපි විශ්වාස භංගයේ අපි එක පියවරක් විතරයි. අපි මේ රටේ පුරවැසියන්ට සහතිකයක් දෙනවා. මේ 258 අහිමි වී තිබෙන ජීවිතවල සාධාරණීතු කරන්න නම් මේ අපරාධකරුවන්ට දඬුවම් ලබා දෙනවා. ඒ ලබා දී හැකි වන්නේ ජනතා විමුක්ති පෙරමුණ විතරයි. මහින්ද රාජපක්ෂ දඬුවම් දෙන්නේ. විශ්වාස භංගයට අත උසවන්න තියෙන පාලක දඬුවම් දෙන්නේ නැහැ මතක තබා ගන්න. විශ්වාස භංගයට අත උසවන්න දෙන්නේ නැතුව තමන්ගේ ආණ්ඩුවක් හදලා මේ අපරාධ පිළිබඳ පරීක්ෂණ කරලා දඬුවම් දෙන්නේ නැහැ. ඒ නිසා අදත් අපි අතර හුස්ම ගනිමින් ජීවත් වෙන්න වූ අපේම රටේ පුරවැසියන් ප්‍රමාණය ඝාතනය වීමට ඉඩ හැරීම පිළිබඳව මෙයාට දඬුවම් දීම සඳහා වූ ගමන ජනතාව විමුක්ති අත්නොහරින බවත් මම මේ රටේ ජනතාවට සපත කරනවා. මේක අපේ ඇස් ඉදිරිපිට අපේ ජීවිත කාලේ නේද අපිට දැනෙන හැඟෙන වෙලාවේ සිදු වී තිබෙන විශාලතම ඛේද වාචකයි. මම කිව්වේ මේකයි. 9 වෙනිදා කියනවනම් කතෝලික පල්ලි වලට ගහන්න කියලා. 20 වෙනිදා උදේ කියනවනම් කතෝලික පල්ලි වලට ගහන්න කියලා. 16 වෙනිදා බෝම්බ අත්හදා බැලීම් කරලා තිබෙනවනම්. සහරන්ලා වෙඩි බෙහෙත් පුපුර හැරීම් පිළිබඳ දේශන තියලා තිනවනම්. මේ ඔක්කොම බුද්ධ්‍යංශ වාර්තාවල තිබෙනවනම්. මේක නොසලකා හැරීමේ වගකීමට මේ පාලකයන් වගේ රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව මෛත්‍රීපාලත්ව කියන්න ඕන. ඒක අපි විශ්වාස භංගය අරණ එක වෙන විදිහකට බේර ගන්න ප්‍රශ්නයක්. වගකිය යුතුයි. නැස දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි සත්භාවයෙන් මේ අපරාධ කරුවන්ට එරෙහිව අපරාධ කරුවන් තවදුරටත් රට පාලනය කරන්න බෑ කියන එක පිළිබඳව ඉතාමත් සත්භාවීත්ව අපි පාර්ලිමේන්තුවේ මේ යෝජනාව ගෙනාවා. හැබැයි ඒක සමහර අයගේ දේශපාලන න්‍යාය පත්‍ර වලට සමහර නාලිකාවල දේශපාලන න්‍යාය පත්‍ර වලට රිදෙන්න පුළුවන්. අපි ඒව ගණන් ගන්නෑ. අපිට අදාළම නැහැ. මොකද ජනතා විමුක්ති පෙරමුණ හැමදාමත් මේ රටේ ක්‍රියාමාර්ග කරන තිබෙන්නේ මේ රට සහ මේ රටේ ජනතාවගේ ප්‍රමුඛතාවය ලබා අපි තීන්දුව අරන් තියෙන්නේ. අපි අපේ වාසියට ඇමතිකම් වලට තාන්න මාන වල තනතුරු වල තීන්දුව ගත්ත දේශපාලන ව්‍යාපාරණයේ මත දබා ගන්න. ඒ නිසා අදත් අපි තීන්දුවක් ගත්තා. විශ්වාස භංගය හරහා මේක පරාද කරන්න ඕන කියලා. නමුත් අපි පාර්ලිමේන්තුවේ 6යි ඉන්නේ. ඒක අපි දන්නවා අනිත් අයගේ සහාය නැතුව පරාද කරන්න බෑ කියලා. නමුත් එයාට යුක්ති සහගතයිත් ඒක සම්බන්ධ වෙලා නැහැ. හැබැයි මේ අපරාධ කරුවන්ට දඬුවම් දීමේ එක පියවරක් විතරයි පාර්ලිමේන්තුවේ මේ ක්‍රියාදාමයේ සහතික වශයෙන් මේ අපි අතර අදත් හුස්ම ගනිමින් ජීවත් වෙන්න තිබුණු පුරවැසියන් 258 දෙනෙකුගේ ජීවිත අහිමි කිරීම පිළිබඳව මේ පාලකයන්ට දඬුවම් ලබා දෙන පාලනයක් ගොඩනැගිය යුතුයි මේ රටේ. සහතිකයි අපි මේ දඬුවම් ලබා දෙන්නේ. මා මේ 21 වෙනිදා ප්‍රහාරයේ තියෙන ඉලෙක්ෂන් පිළිබඳව බොහොම දරුවෙලෙස පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම මේ රටේ ඉන්න මිනිස්සු බොහොම ඕනකමින් මේ තත්ත්වය දිහා බලලා මේ පවතින වර්තමාන පාලන තන්ත්‍රය ගැන බොහොම කලකිරීමෙන් ඉන්නේ. ඒක පාර්ලිමේන්තුවේ මොන වගේද කියලා අපි දන්නේ නැහැ. හැබැයි රටේ ජනතාව බොහොම කලකිරීමෙන් ඉන්නේ. එතකොට දැන් මේ වැනි තත්ත්වයක් උඩ තමයි ඔබතුමාලා මේ විශ්වාස භංගය ආණ්ඩුව දෙරෙහිව ගේන්නේ. ඒක ඔබතුමා මේක දැන් ඊයේට පරාජය වුණා ඔබතුමාලා. පැත්තේ ආරම්භෙල්ලා. හැබැයි ඔබතුමා දැන් ඔයා දක්වනවා මහින්ද රාජපක්ෂ මහත්මයා රනිල් වික්‍රමසිංහ මහත්මයා අතර පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවක් සිදු වුණාය. ඒක මොන වගේ එකක්ද කියලා එක්සත් ජාතික පක්ෂය දන්නේ නැහැ, කවුරුත් දන්නේ නැහැ කියලා. ඒක පෙර සමාජලාට මහින්ද රාජපක්ෂ මහත්මයා සහ රනිල් වික්‍රමසිංහ මහත්මයා අතර නොයෙකුත් ඒ සහයෝග සහ සබඳකම් තිබුණා. ඒවා නැත්නම් ඒවා සාමාන්‍යයෙන් දන්නවා. හැබැයි මේ වෙනකොට මුස්ලිම් මන්ත්‍රීවරු මේ විශ්වාස භංගයට ඡන්දය දීලා නැහැ. එතකොට එක්සත් ජාතික පක්ෂයේ කලකිරුණු මන්ත්‍රීවරු කීප දෙනෙක් ඉන්නවා. ඒ අය ඡන්දය දුන්නේ නැහැ කියලා තමයි අපිට දැනගන්න තියෙන්නේ. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ඡන්දය දුන්නේ නැහැ. හැබැයි මේ වෙනකොට මේ විශ්වාස භංගය හරහා ආණ්ඩුවේ යම් ස්ථාවරභාවයක් වෙන්නගෙන තියෙනවා. මම මේ අහන්නේ මේ தত্ত্বයේ මේ ස්ථාවරභාවයක් දැන් හැදෙලා දැන් සමහර ඒගොල්ලෝ අපිට කියන්න ගත්තා. ඔන්න ආණ්ඩුව මෙහෙමයි මෙතනට ආවට පස්සේ අපේ මාධ්‍ය සහයෝගයත් පොඩ්ඩක් කියන්න ගත්තා. ඔන්න ආණ්ඩුව නියමවල දැන් තියෙනවා ආයි පේනව නේද කියලා. මේ අනුර කුමාර දිසානායක මහත්මයා මේ විශ්වාස භංගය හරහා කළේ එක්සත් ජාතික පක්ෂය ඔසවා දැමීමක්ද? ඕක තමයි ජනප්‍රියම අවලාදී. ඇත්ත ගත්තොත් නේ. ඒ කියන්නේ පොදුවේ තියෙන කට්ටිය හදන මම ඔබෙන් එකක් අහන්න කැමතියි. ඊයට පෙර තිබුණු අස්ථාවරභාවයයි ඊයෙන් පසුව ඇති වූ ස්ථාවරභාවය අතර වෙනස මොකක්ද? ඊයට පෙරත් පාර්ලිමේන්තුවට ගෙනෙන ලද 50 සියල්ල පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙනවා. ඔබට මතක ඇති. පෞද්ගලික දවස්වල මුදල් පනතක් ආවා ඡන්ද විමසුව සම්මත වුණා.
සඳුදා රට රහිත කරපනතක් ආවා සම්මත වුණා. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුව කොතනකවත් පනතක් පරාද වෙන තරම් අස්ථාවර භාවයකට පත් වෙලා තිබුණේ නැහැ මට පෙන්වන්න. ඊයෙන් පස්සේ ඇතිවෙච්ච විශේෂ ස්ථාවර භාවය මොකද්ද? එහෙමත් නැහැ. ඊයට කලිනුත් ආණ්ඩුව 106ක් වාඩි වෙලා හිටිය. ඊයෙන් පස්සෙත් ආණ්ඩුව 106ක් වාඩි වෙලා තිනවා. ඊට කලිනුත් විවිධ අවස්ථාවල දෙමළ ජාතික සන්ධාන සහාය දීලා තිනවා. ඊයෙන් පස්සෙත් දෙමළ ජාතික සන්ධාන සහාය දීලා තිනවා. මේකේ විශේෂයක් තියෙනවා. මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බොහෝ අය නියඬ හිටියා. හැබැයි මේ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් පළමු වතාවට විශ්වාස භංගයට සහාය දීලා තිබෙනවා. අයවැය ලේඛනයේදී මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේ ඉන්නේ. දැන් සවර අයවැය ලේඛනයේ මහින්ද අමරවීර, දයසිරි ජයසේකර ඇතුළු 13 දෙනෙක් මට මතක විදියට පාර්ලිමේන්තුවේ ඉන්නේ. දැන් අයවැය ලේඛනයේදී මීට වඩා ස්ථාවරයි නේ. හැබැයි මේකෙදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙතෙක් ආණ්ඩුවට විරුද්ධව ඡන්දේ පාවිච්චි නොකරපු අය ඇවිල්ලා මේ විශ්වාස භංගයට සහාය දුන්නා. ඒ නිසා ඇත්ත ගත්තොත් මෙතෙක් ආණ්ඩුවේ තීරණාත්මක ඡන්ද විමසීමකදී පාර්ලිමේන්තුව මගහැරලා හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම තීරණාත්මක ලෙස ආණ්ඩුවට විරුද්ධව ඡන්ද ප්‍රකාශ කරලා තිබෙනවා. ඒකයි ඊයට කලින් සහ ඊයෙන් පසුව තිබෙන විශේෂය. එහෙම නැතුව ඊයට කලින් අලුත් අස්ථාවරයක් තිබිලා ඊයෙන් පසුව අලුත් ස්ථාවරයක් ඇති වෙච්ච තත්ත්වයක් අපිට පේන්නේ නැහැ. එහෙනම් එක මුදල් පනතක් හරි පරාද වෙන්න ඕන. එක පාර්ලිමේන්තු විවේචනයක් හරි පරාද වෙන්න ඕන. මේ සඳුදා තිබුණු මුදල් පනතක් සම්මත වුණා. අස්ථාවර භාවයක් නැහැ මේ විශේෂ අස්ථාවර භාවයක් ඇතිලා නැහැ. අදත් ආණ්ඩු පැත්තේ 106 වාඩිලා තියෙන්නේ. දෙමළ ජාතික සන්ධානයේ සහයමත් තමයි ආණ්ඩුව තියෙන්නේ. ඊයේත් එහෙම තමයි තියෙන්නේ. ඉතින් හැමදාම පේනවනේ ඒක. ඉතින් අයවැය ලේඛනයෙන් ඒක පෙනුනේ නැද්ද? අයවැය ලේඛනේ මීටත් වඩා ලොකුවට පෙවුණා. පොඩකින් මහින්ද රාජපක්ෂලාගේ ආණ්ඩුවේ ගෙනාපු විශ්වාසම මීටත් වඩා වැඩියෙන් පෙවුණා. පහුගියද මුදල් පනතත් මීට වඩා බහුතරකින් දිනුවා. දැන් මෙතන බහුතරය ඇවිල්ලා කීයද? 92යි 119 27යි නේද? 27යි. ඉතින් සමහර මුදල් පනත් 24ට වඩා දිනලා තියෙනවා. දැන් මේ පරතරය ගත්තොත් ඉතින් ඊට වඩා වැඩි ජයග්‍රහණ කරලා තියෙනවා. ඒ නිසා මේ සමාජයේ ආණ්ඩුවට එරෙහිව හැදිලා තියෙන විරෝධයක් තියෙනවා. හැබැයි මේ විරෝධය ඒහා සමාන ලෙස කවදාවත් පාර්ලිමේන්තුවේ පේන්නේ නැහැ. ඒක ඊට කලිනුත් එහෙමයි ඊයෙන් පස්සෙත් එහෙමයි. මම විශ්වාස භංග යෝජනාව නැතුව දැන් හෙට ගන්න තියෙනවා. අද ගන්න මුදල් පනත. මේ මුදල් පනතේ පාර්ලිමේන්තුවේ සම්මත වෙනවා. ඒතර කාට එනම් මුදල් පනත අරා සිද්ධ වෙච්ච දේ තමයි ආණ්ඩුව ස්ථාවර වුණේ කියලා කවුරුත් තර්ක කරන්නේ නැහැ. ඒ නිසා මේ ඊටමත් අර සැලකිලි ඒ කියන්නේ ඊටමත් අවබෝධයෙන් යුතුව මේකට එරෙහිව ගොඩනගන ප්‍රහාරක තර්කයක් ඕක. මම මේ හැම කෙනාගේ මිල්ලා හිටනවා ඊට වඩා අද ආණ්ඩුවට ලැබිලා තියෙන ස්ථාවරය මොකද්ද කියලා කියන්න කියලා. ඊට වඩා අද මොකද ලැබිලා තියෙන්නේ? ඊට වඩා ආණ්ඩුවට ලැබිලා තියෙන දේ තමයි වෙනදා තීරණාත්මක අවස්ථාවකදී මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට සහාය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම මග ඇරලා ගියා. හැබැයි ඊයේ පළමු වතාවට මහින්ද රාජපක්ෂ මහතාට සහාය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ දුමින්ද මහින්ද සමරසිංහ වගේ දෙන්නෙක් කර අනිත් අය පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඡන්ද ප්‍රකාශ කරනවා. ඒ නිසා අතගතොත් ඊට වඩා අද විපක්ෂ ශක්තිමත් බව පෙන්නලා තියෙනවා. විපක්ෂේ ආණ්ඩුව එම තුමා කියනවා පාර්ලිමේන්තුව තුල ආණ්ඩුවට තියෙන විරෝධතාවය වෙනයි රටේ රට තුල ජනතාව තුල තියෙන ඒ විරෝධතාවය වෙනයි කියලා. ඒ කියන්නේ හැමදාම මේකද වෙන්නේ මේ පාර්ලිමේන්තුව? ඔව් හැමදාමත් කියන්නේ මම කිව්වා ඕගොල්ලන්ට විශ්වාස භංග 25ක්. ඊ අපි කියන 26 වෙනි එක. එතකොට ඉතිහාසෙම විශ්වාස භංග අවස්ථා බලපුවාම ඔය හැම අවස්ථාවක්ම තිබෙන්නේ ඒ ආණ්ඩුව කරන ලද බරපතල අපරාධයක් පිළිබඳව. 2018 4 වෙනි මාසයේ 4 වෙනිදා රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවට විරුද්ධ විශ්වාස භංග යෝජනාව ගේන්නේ මහා බැංකු වංචාව පිළිබඳව. ඒතර ඒක රටේ විශාල ආන්දෝලනකට තුඩු දීලා තිබෙනවා. එතන මහා බැංකු වංචාව පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතාලා කණ්ඩායම විසින් පාර්ලිමේන්තුවේ විශ්වාස භංග යෝජනාවක් කියන පරදිනවා. එදා මහින්ද මහතාට අපේ 6 දෙනාත් එක තමයි 76 වුණේ. නැත්නම් මහින්දට 70යි. මීටත් වඩා පරදිනවා. ඒතර කවුරුත් කිව්වද රනිල් වික්‍රමසිංහ කහ වතුරෙන් නාවලා බැංකුව හොරා නිදහස් කරා කියලා කවුරුත් කිව්වද?
මාර රටේ විරෝධයක් ඇදලා තියෙන මහ බැංකුව ගැන ආණ්ඩුව වැටෙන්න ඔන්න මෙන්න තිබ්බි මහින්දලා ගිහිල්ලා ආණ්ඩුව ශක්තිමත් කළා කියලා කවුරුත් ලිව්වද? ඇයි එදා නොකියන තරක අද කියන්නේ? එදා ওই තරක ඊටත් වඩා ප්‍රබල වෙන්න ඕන. හැබැයි එදා 70යි. ආණ්ඩුවට 122යි. අද 92යි. ආණ්ඩුවට 119යි. හරිද? අද ආණ්ඩුව සුළුතරේ. මතක තබා ගන්න. ආණ්ඩුව තුල 106යි. මොකද වෙලා තියෙන්නේ? තම තමන් දකින දේශපාලන කෝණයන්ගෙන් සිදුවීම් විග්‍රහ කරන්න යනවා. තම තමන් දකින දේශපාලන කෝණයන්ගෙන්. එදා ඕගොල්ලෝ මං කියන මහින්දගේ වෙලා රනිල්ට විරුද්ධ විශ්වාස භංග වෙලාද ඕගොල්ලෝ වාර්තා කරේ කොහොමද දන්නවද? රනිල් මහ බැංකුවේ සල්ලි විකුණලා විදීලා മന്ത്രിවරු මිලදී අරගෙන තමයි විශ්වාස භංගෙ දිනුවේ කියන්නේ. ඕගොල්ලෝ එදා වැඩිපුර වාර්තා කරේ උහුම. ඇයි? රාජපක්ෂ කඳවුර අපහසුතාවටපත් නොකිරීමේ වගකීම ඕගොල්ලන්ට තියෙන හින්දා. එනිසා ඔයගොල්ලෝ දා වාර්තා කරේ රනිල් මහ බැංකුවේ සල්ලි වියදම් කරලා മന്ത്രിවරු මිලට අරන් විශ්වාස භංගෙ දිනුවා කියලා. ඒ අද තමයි නැසෙලම කියන්නේ. අද ඒ වෙන අර්ථකථනයක් ඉන්නේ. මම කියන්නේ ඒකෙන් පින්නන්න කවරක්වත් නෙවෙයි. සිදුවීම් තම තමන් දකින දේශපාලන කෝණයන්ගෙන් විග්‍රහ කරනවා. ඒ විග්‍රහයට අයිති තියෙනවා. අපි තාමත් පැහැදිලි තැනක ඉන්නවා. පාර්ලිමේන්තුවේ අලුත් ස්ථාවරත්වයක් ආණ්ඩුවට ඇවිල්ලා නැහැ. තිබුණු ස්ථාවරත්වය තමයි. ඒ වගේම අපි විශ්වාස කරනවා ආණ්ඩුක ස්ථාවරත්ව රඳාපවතින පාර්ලිමේන්තුව ඔලුගෙඩි වලින් නෙවෙයි මහජනයාගේ කැමැත්තෙන්. ඔයිට වඩා පාර්ලිමේන්තු 3න් 2ක් තිබුණා. මන්ත්‍රීවරු 162ක් හිටියා මහින්ද රාජපක්ෂට. 162ක් හිටියා. මහින්ද රාජපක්ෂට 162ක් ඉඳලා රට ස්ථාවරද? ආණ්ඩු ස්ථාවරද නැහැ. 162ක් හිටපු ආණ්ඩුවට ගෙදර යන්න ඕන. ඒ නිසා කවදාවත් ආණ්ඩුක ස්ථාවරත්වය මනින්නේ පාර්ලිමේන්තුව ඔලුගෙඩි වලින් නෙවෙයි. ඒ ආණ්ඩුව මොනතරම් ජනතාවත් එක්ක සම්බන්ධ වී තිබෙනවද? ජනතාවගේ වමනාවන් නියෝජනය කිරීම පාලනය කරනවද කියන සාධකය තමයි තිබෙන්නේ. ඒ නිසා පාර්ලිමේන්තුව ඔලුගෙඩි ගානෙන් ආණ්ඩුව වැඩි වුණාට එළියේදී ආණ්ඩුව අසමත්. ඒ වගේම මේ මුස්ලිම් මහජන නියෝජිතයන් ආයි නැවතත් අමිතුරු බාර ගන්න කියන්නේ උන්ගේ තනතුරු බාර ගන්න සූදානම් වෙලා ඉන්නවා. විමර්ශන වලට බාධාක් නිසා කියලා උන් අයිමුනේ. නැවතත් ආයි බාර ගැනීම තුළ කියන්නේ විමර්ශන අවසන් වෙලාද කියලා තමයි අපිට අහන්න තියෙන්නේ. ඔව් ඇත්තටම මම හිතන විමර්ශන වලට වඩා එතන දේශපාලන ප්‍රශ්නයක් මත තමයි මුස්ලිම් മന്ത്രിවරු ඉවත් වුණේ කියලා මම විශ්වාස කරන්නේ. ඒක විමර්ශන වලට ගැට ගැහුවාට. කෙසේ වුවත් අපි විශ්වාස කරනවා මේ විමර්ශන සිදුවිය යුතු වන්නේ තනි ඇමතිවරයෙක් ඉලක්ක කරගෙන පමණක් නෙවෙයි. මේ අපරාධයට අගමැති හවුල් නැද්ද? මේ අපරාධයට අගමැති හවුල්. මේ අපරාධයට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා රුවන් විජේවර්ධන හවුල් නැද්ද? හවුල්. ඒ නිසා සැබවින්ම ඒක අපි කියන විශ්වාස භංගේ හරේ. සැබවින්ම මේ පරීක්ෂණ බාධාවකින් තොරව යන නම් ආණ්ඩුවයින් වෙන්න ඕන. දැන් එතකොට මුස්ලිම් ඇමතිවරයාගේ පරීක්ෂණ වලට බාධා වෙන ඔහු ඇමතිකමක් ගත්තාම හැබැයි සමස්ත ක්‍රියාදාමයේ පරීක්ෂණ වලට හානි වෙන්නේ නැහැ ජනාධිපති පුටු හිටපුවාම. එහෙමද? ආරක්ෂක ඇමතිවරයා ජනාධිපති පුටු තියාගෙන පරීක්ෂණ කරනකොට එයා මේක මුළුමනින්ම ඕකක යුත්තා රටේ ජනතාවගෙන මේ ඇමතිකම ඉන්න හොඳ නැහැ පරීක්ෂණ වලට බාධායි. ඔය කියන්නේ ජනාධිපති විරුද්ධ මුකුත් කියන්නේ නැහැ. කියනොත් එහෙම දැකලා තියෙනවද? මේ පරීක්ෂණ වලට අගමැති පුටු වෙන එකත් බාධායි. ඒක නිසා තමයි අපි කිව්වේ මේගොල්ලෝ අයින් වෙන්න කියලා. ඒ නිසා මේ මුස්ලිම් ඇමතිවරයෙකුට යන පරීක්ෂණ වලට ඇමතිකම ගන්න එක හොඳ නැහැ. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මේකට වග කියන්න ඕන. එයානම් ජනාධිපති පිටුව හිටියට කමක් නැහැ. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හැටියට මේකට වග කියන්න ඕන. හැබැයි පරීක්ෂණ ඉහළට ගියාට කමක් නැහැ. එයා අගමැති පිටුවේ ඉඳලා. හැබැයි මුස්ලිම් ඇමතිවරයා ඇමති පිටුවේ ඉඳන් ඉන්න එක හරිනේ. මොනවද මේ? අපි කියන්නේ පරීක්ෂණ හරියට කරන්න නම් ජනාධිපතිවරයාත් මේ ආණ්ඩුවත් මුළුමනින්ම ඉවත් වෙන්න ඕන. ඒක ඇත්ත. මොකද මේ සියලු දෙනා මේ ක්‍රියාදාමයට හවුල් වෙලා තියෙන නිසා. දැන් ඔබතුමාලා ඇත්තටම මෙම විශ්වාස භංගයේ ඉදිරිපත් කිරීමේදී තිබුණු අරමුණ මොකක්ද පැහැදිලිද? ආණ්ඩුව පරාද කිරීම. පරාද කිරීම. එදා තිබුණද ඔබට අඩුම තරමේ 105වත් පැනලා යන ඉලක්කම් ගානට ටිකක් මොකක්ද තිබුණද? තිබුණා. කවුද අතරලා දාලා ගියේ? විපක්ෂ 118ක් හිටියා. විපක්ෂය විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරනකොට 118ක් හිටියා. 118න් 97කට මහින්ද රාජපක්ෂ මහත්මයාවක කියනවා. 15කට සම්බන්ධන මහත්මයාවක කියනවා. 6කට අපි වගේ කියනවා. ඉතින් අපි විශ්වාස කරා මේ විපක්ෂයේ ඉන්න නායකවරු තමන්ගේ മന്ത്രി කණ්ඩායමට වගකීමෙන් කටයුතු කරයි කියලා.
සම්බන්ධගේ කණ්ඩායමත් කරියා 97යි 103යි 6යි අපේ 6යි මහින්දගේ 6යි 103ට යනවා. අවම 103ට යන්න තිබුණා. සම්බන්ධලා ඡන්දෙ නොදී හිටියා නම් ආණ්ඩුවට 105යි. දෙකයි. මෙතන ඇත්ත තිබුණේ. ඉතින් මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට විරුද්ධ විශ්වාස භංගයක් ජයග්‍රහණය කරන්න පුළුවන් හොඳම සංයුතිය තිබුණු වෙලාව කියලා අපි හිතනවා. හැබැයි ඔබතුමාට කියවීමක් තිබ්බේ නැද්ද ඔය DNA එක ගැන? තිබුණා. තිබුණා නොදිනන මොකද උනේ? විශේෂයෙන්ම ඒකයි කිව්වේ 4:00 වෙනකන් සම්බන්ධන මහත්මයාත් අපි සාකච්ඡා කරා. 4:00 වෙනකොට මට කිව්වා තාම තීන්දුවක් කරන්නේ නැහැ. අපි පොඩි ඉල්ලීමක් කරලා තිනවා. ඉතින් ඒකට ප්‍රතිචාර අනුව තමයි තීන්දුව ගන්න කිව්වා. ඒ පොඩි ඉල්ලීම තමයි කල්මුනි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලබා ගැනීම. ඒකයි මම කිව්වේ. ඔවුන් පිළිබඳ අපිට බරපතල චෝදනාවක් තිබෙන්නේ. මෙවැනි ජාතික ව්‍යසනය කල්මුනි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් ලබා ගැනීම ලියවිල්ලකට ලඝු කිරීම පිළිබඳ විවේචනයක් තියෙනවා. හැබැයි අපි කිසිසේත්ම විශ්වාස කරේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්මයා තමන්ගේ කණ්ඩායම කැඳවන්නේ නැති විදිහයි කියලා. අපි ඒක විශ්වාස කරා. මොකද ඔහු ආණ්ඩුවට එරෙහිව කරන ප්‍රකාශන ගැන විශ්වාස කරා. ඔහු ඉතාමත් වෙහෙසක් දරලා ඔහුගේ 90 දිනක් කැඳවාවි කියලා. ඒ බලාපොරොත්තු අපිට තිබුණා. නෑ ඔබතුමා හොඳටම දන්නවා මේ පොදු පෙරමුණ ඔබතුමාම කියනවා මේ පක්ෂේ කැඩීම 3ට 4ට දෙදරලා තියෙන්නේ කියලා. කොහොමද? කැඩිලා විදිලා කියලා මහින්ද මහත්තයාගේ පාරට වැටෙනවා. හැබැයි දැන් කියන්න බෑනේ ඒකට එක කොට දෙමින් ඉන්න යා දුක් වලයි. මම අහන්න. මහින්දත් එක්ක ගම්මන්පිල කැඩිලා දින්නේ. මහින්දත් එක්ක චන්ද්‍රසිර ගජේදීර කැඩිලා දින්නේ. මහින්දත් එක්ක NC මුතුකුරම කැඩිලා දින්නේ. මහින්දත් එක්ක විජේදාස කැඩිලා දින්නේ. මහින්දත් එක්ක අශෝක ප්‍රියන්ත කැඩිලා දින්නේ. මහින්දත් එක්ක දිනේෂ් ගන්කන්ද කැඩිලා දින්නේ. මහින්දත් එක්ක SB නාවින්න කැඩිලා දින්නේ. මහින්දත් එක්ක කවුද දුමින්ද දිසානායක කැඩිලා ඇති කියලා මම හිතනවා. මම උපකල්පනය කරනවා. හැබැයි මම හිතනවා අනිත් අය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පක්ෂ මොකද කැඳවනකොට මේ කැඳවනවනේ මේ පාර්ලිමේන්තු කණ්ඩායම. ඒ කියන්නේ අපි පාර්ලිමේන්තුවේ හැම සතෙම අපේ කණ්ඩායම කැඳවන අපේ മന്ത്രിවරු 6 දෙනා. ඒ 6 දෙනා එනවා. ඒතර අපේ අය. සම්බන්ධන මහත්මයා ඔවුන්ගේ කණ්ඩායම විතර ඔවුන්ගේ අය එනවා. මේ අය මහින්ද මහත්තයා කැඳවනකොට යනවා. ඒතර මේ මහින්ද මහත්මයාගේ മന്ത്രി කණ්ඩායම ඔහුගේ කණ්ඩායම් නායක රැස්වීමට සහභාගී වෙනවා. කණ්ඩායම් නායක රැස්වීමේදී තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා කිව්වේ UMPෙන් ආපු 5 දෙනාට ඡන්දෙ නොදීන්න ඔයගලන්ට ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. එහෙමයි කිව්වේ. ඒකට මේ ඡන්දෙ නොදීදලා තියෙන්නේ කොහොමද දන්නවද? ඒ තරම් සමීප නිසා. ඒගොල්ලෝ සමීප නැත්තම් සමහරට වෙලා ඡන්ද දෙනවා. සමීප නිසාම තමයි සමහර ඡන්ද දීලා නැත්තේ. ගම්මන්පිලගේ චරිතය පොඩ්ඩක් හිතන්න පුළුවන්. හැබැයි ඔහු ඉන්නේ ගෝඨාභය සමග ඉන්නේ මට පේන විදිහට. ඉතින් ඕක එහෙම දාන්න බෑ මම මේ අහන්නේ. ඒතර ඔහු විතරද ගෝඨාභයත් එක්ක ඉන්නේ? අනිත් අය මේ මහින්දත් එක්ක ඉන්න වගේ පේනවා නමුත් වැනෙන ගතියක් තියෙනවානේ. ඒකද ඔබ තර්කයක් ගේන්නේ දැන් මේ ගෝඨාභයට මේක පරාජයටපත් කරන්න ඕන වුණා ඒඳ ගම්මන්පිල නතර කරගත්තා. අපි ඔබතුමා මේක ඉදිරිපත් කළේ දැන් සාමාන්‍යයෙන් කියන විශ්වාස වාංග ගේන්නේ අපි දිනන්නම නෙමෙයි කියලා. ඔය සාමාන්‍යයෙන් කියනවා විපක්ෂය ගෙනාව අහුවක් කියන්නේ නැහැ අපි දිනන්නම නෙමෙයි කියන්නේ. ඒ කාලේ 78 8 දෙනා ඉඳලා විශ්වාස වාංග ගෙනාලා තියෙනවා සිරිමාව කියලා කියනවා. දිනන්නම නෙමෙයි මත පෙන්නන්නේ මම බැලුවා ඔබතුමාලා එහෙම ගෙනාවා නෑ අපිට අවංකුවමනවක් තිබුණා. මේ පරීක්ෂණ කටයුතු ඉදිරියට යන්න නම් සාමයේ ජීවිත 250ට සාධාරණ ඉටු වෙන්න නම් මේ සාපරාධි නොසැලකිල්ල කියන වගකීමට මේ ආණ්ඩුව යටත් වෙන්න ඕන. මම ඒක ඔබ පාර්ලිමේන්තුවේ මම ඉතා සවිස්තරාත්මකව පැයක කාලයක් කරුණුවරම් විග්‍රහ කරලා පෙන්නුවා. මේගොල්ලන්ට තවදුරටත් අපේ රටේ මහජනගේ ආරක්ෂාව පිළිබඳව වග කියන්න අයිතියක් නැහැ කියලා. ඒ නිසා අපි අවංකම වමනාවත් මේ පරාද කරන්න. මොකද පාර්ලිමේන්තුවේ තිබුණ සංයුතිය ඒ පරාජයටපත් කිරීම සඳහා සමත් වෙන සංයුතිය පාර්ලිමේන්තුවේ තිබුණා. දැන් අතන බුදුරණ අවංකව කියන්නේ ප්‍රහාරයට වගකීම සඳහා පරීක්ෂණය කිරීමට මේක ගෙනාව කියන්නේ. දැන් බලන්න එතකොට TNA එම නායකයා මෙහි වැඩිපුරම මිය ගියේ දෙමළ ජනතාව කියලා උන්ගේ පාර්ශවයේ යම් අය කියන්න පටන් ගත්තා. ඒ කියන්නේ මට කලපුවෙන් කියලා තියෙනවා. තමන්ගේ ඒ ජීවිත විනාශුණු රෝගාතුර වෙලා හානි වෙලා රෝහල්ගත වුණු අයට වඩා මේ කල්මුනේ ඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ගැනීමද ලොකු. ඒකද දැන් ඒකද ලොකු. මමත් ඒක ඇහුවා යාගෙන් පාර්ලිමේන්තුවේදී. ඒ වෙලාවේ ටිකක් සද්ද නැති හිටියා. ඇත්තටම ඇහුවනම් එතුමා කියපු උත්තරේ මට කියන්න තිබුණා. එතුමා උත්තරයක් දුන්නේ නැහැ ඒ වෙලාවේදී. ඒ වගේම මම දැක්කා දෙමළ ජනතාව සම්බන්ධන මාත්‍යාගේ නිවස ඉදිරිපිටත් යම් උද්ඝෝෂණයක් කරා කියලා වාර්තාපල වෙලා තිබුණා. ඔබ කියන එක ඇත්ත. ඒ කියන්නේ මඩකලපුවේම 250 මේ මඩකලපුවේ තමන්ගේම පුරවැසියන් විශාල ප්‍රමාණයක් 100කට අධික ප්‍රමාණයක් මේ යාම් පිළිබඳව
කනස්සල්ල නොවි කල්මුනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් දිනා ගැනීම සඳහා මේක හිලව් කිරීම වැරදි. අපි දෙමළ ජාතික සන්ධානට කිව්වා මම අවංකව කියනවා. කල්මුනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් දිනා ගැනීම සඳහා අපි සටන් කරන්න එන්නම් කිව්වා. අපි සටන් කරන්න එන්නම්. දැනටමත් ඒ සටනේ අපේ අය සහභාගී වෙලා ඉන්නවා. ඒක ඉතාමත් යුක්ත සහගත ප්‍රශ්නයක්. ඒ දෙමළ ප්‍රජාව බහුතරය ජීවත් වෙන ප්‍රදේශයට ප්‍රාදේශීය ලේකම් කොටසක් ලබා දී. එනිසා අපි ඔවුන්ගෙන් ඉල්ලා හිටියේ මෙවැනි ජාතික ව්‍යසනය එවැනි එකකට ලඝු කරන්න එපා කියන ඉල්ලීම අපි කරා. ඔබට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් අවශ්‍ය නම් අපි සටන් කරලා ගමු කිව්වේ. ඒ සඳහා අපි මේ පාර්ලිමේන්තු පිට අපේ දායකත්වය අපි ලබා දෙන්නම් කියන ඒ කතාවත් අපි උඩ ප්‍රකාශ කරා. නමුත් ඔවුන් කල්පනා කරන්නේ නැති එක තව දීර්ඝ කාලයක් ඇදෙන එකක්. හවස 4:00කට ලියුම ගන්න පුළුවන් වුණා. පැය භාගෙම ලංකාවේ පළවෙනි වතාවට රාජ්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුව කාඩර් එක අනුමත කරලා දුන්නා පැය භාගයක් ඇතුළත. ඉතින් ඔවුන් කල්පනා කරන්නේ නැති සටන් කරලා ගන්නවට වඩා විකිණලා ගන්න එක ලේසි කියලා. ඔබතුමා සඳහන් කරන්නේ ඊළමක් ගත්තා වගේද මේ ජනතාවට පෙන්නන්නේ ඒගොල්ලෝ? නෑ කිසිසේත්ම නෑ. මා කිව්වේ සටනට අපිත් පක්ෂයි කිව්වා. දන්නවා. ඒකේ ප්‍රාදේශීය ලේකම් කාර්යයක් ලබා දීමට අපිත් පක්ෂයි. ඊළම ලබා දෙනට පක්ෂ නේ. ඒ වාක්‍යන එක සාධාරණ සටනක්. ඒ සටන් කිරීම පිළිබඳ අයිතියක් වුන්ට තිබෙනවා. ඔහුගේ ප්‍රජාව වෙනුවෙන්. හැබැයි මෙවැනි කරුණක් මෙවැනි එකකට හිලව් කිරීම පිළිබඳ තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඉතින් මේ ඔය වවුනියාවට උඩ ඔය හරි ඉන්නුනේ සිංහල අයට. එහෙම සිංහල උන් ග්‍රාමදේශ මේ ප්‍රාදේ කඩන්න ඕනද මේ? නෑ මේක ඔබ දන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මේක වවුනියාව නෙවෙයි මේක අම්පාර දිස්ත්‍රික්කේ. අම්පාර දිස්ත්‍රික්කයේ ඒගොල්ලන්ට తాවකාලික ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ලබා දීලා දෙන අවුරුදු දෙකක් තිස්සේ. ඒ කියන්නේ తాවකාලිකව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. හැබැයි తాවකාලික ක්‍රියාත්මක වුණාට ඒකට කළමනාකරුවෙක් ඇකවුන්ටන්ට් කෙනෙක් අම්පාර දිස්ත්‍රික් කාර්යාලය යවන වෙනුවට වෙන ඇරුණකොට එතෙන්ට ස්ථාවරත්වය දීලා නැහැ. එනිසාක తాවකාලික ක්‍රියාත්මක වෙනකොට රාජ්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිසි පරිදි කාඩර් එක අනුමත කරලා ලබා දීලා නැහැ. ඒ නිසා ඒක ප්‍රාදේශීය දැනටමත් తాවකාලික තියෙන එකක් ස්ථිර බවට පත් කර ගැනීම තමයි එතන තිබුණේ. ඒක වවුනියාවේ පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. එතන ඔබ ඒ ජන සංයුතිය එතන ඇති වෙලා තියෙන තත්වය එතන අනිත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනගපු විදිය ගත්තාම ඒකේ භූ විෂමතා ලක්ෂණත් ජනගහනයේ ව්‍යාප්තියත් නගර පිහිටලා තියෙන ආකාරය දිහා බලපුවාම එතෙන්ට වෙනම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පිහිටවීමේ වමනාවක් තියෙනවා. මා කියන්නේ ඒක මේ මොකක් හරි සිංහල ගම්මානක් මැද මුස්ලිම් අය ඉන්නකොට එයාට එකක් ඕන, දෙමළ ගම්මානක් මැද සිංහල අය ඉන්නකොට එයා ඕන එකක් කියන තර්කෙන් නෙවෙයි. ඒ කියන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් නිර්ණය කිරීම සඳහා අවශ්‍ය නිර්ණායකයන් තියෙනවා. ඒ නිර්ණායකයන් එක සංසන්දනය කරලා බලපුවාම එතෙන් ලබා දිය යුතු එකක්. ඒක ලබා නොදුන්නේ ඇත්තටම ගත්තොත් මුස්ලිම් කොංග්‍රසයේ තියෙන විරෝධයට. මා දන්නේ ඒක කොහොම සමනය කරගත්තද කියලා මුස්ලිම් කොංග්‍රසයකට විරුද්ධ වෙමින් හිටියා දිගටම. එතන තමයි ප්‍රශ්න තිබුණේ. නැතුව ඒතර මේ හොඳද නරකද කියන ප්‍රශ්නයක් නෙවෙයි. දැන් ඔයගොල්ලෝගේ හිටිය 6 දෙනයි පාර්ලිමේන්තුවේ. දැන් ඇත්තටම 6 දෙනෙක් මේක ඉදිරිපත් කරලා 92ක් හම්බුණා. දැන් නිකන් පොඩි ශරීරයක් ජයග්‍රහණයක් වගේ එකක් දැනනවා. මම හිතන්නේ අපේ ගෙදර හිටියත් ඉතින් මේ නිකන් වෙනම දැනෙනවද ඒක? නෑ ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම. අපි කරන්නේ දේශපාලනය. අපිට මේ ඉලක්කම් 92කට නැංග මාරයි කියලා චූම් වෙන දේශපාලනයක් අපිට නෑ. අපිට මේ සමාජයෙන් පැවරපු වගකීමක් තිබෙනවා. ඒ වගකීම තමයි නිශ්චිත පරිදි මේට වගකීතු සාපරාධි අපරාධ කරුණට දඬුවම් දෙන්න ඕන. ඒ වගකීම ඉටු කිරීම සඳහා තමයි අපි උත්සාහ කරේ. ඒ වගකීම ඉටු කරනකොට 92 ලැබුණාද 100 ලැබුණාද කියන එක ඉලක්කම් පරමයක් නෙවෙයි මෙතන තිබෙන්නේ. මෙතන තියෙන්නේ අපරාධයකට වගකීතුන්ට දඬුවම් දෙන්න. ඉතින් ඊ අපරාධයට වගකීතුන්ට දඬුවම් දෙන්න බැරි වී තිබෙනවා. ඉතින් කාට හරි සතුරු වෙන්න පුළුවන් 92 ඒවා නිකන් ගණන්නේ. ඒවා ඔය නිකන් චූම් වෙන දේශපාලන කියන්න පුළුවන්. නමුත් අපි තාමත් අපේ කම්පනයක් තියෙනවා. මේ අපරාධ කරුණට දඬුවම් ලබා දෙන්නේ කොහොමද කියන කම්පණයෙන් අපි ඉන්නවා. හැබැයි එදා මහින්ද රාජපක්ෂට විරුද්ධව විවිධ චෝදනා කරමින් ඔබලා එරීව හිටියා. හැබැයි ඔබලා අසරණ වෙන්න ගිය මොහොතේ ඔව් බලන්නකෝ 86ක් දාලා සපෝට් එකක් දීලා නිකන් ගත්ත උඩ මෙතන අපේ අසරණ භාවයක් නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයකට ඇවිල්ලා බෝම්බ ගහලා නැහැ. අපේ මෙතන මරාගෙන මරන බෝම්බ කරුවෙක් තුවාල වෙලා නැහැ. පුද්ගලික ගත්තොත් මගේ ඥාතියෙකුට හෝ මම දන්න මිත්‍රයෙකුට හානියක් වෙලා නැහැ. ඒ නිසා මේක මගේ පුද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි. මේක අපේ පක්ෂේ පුද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි. මේක කියලා සමාජ අපරාධයක්. හෘද සාක්ෂියක් තියෙන හැම මිනිහෙක්ම මේ අපරාධ කරුවන්ට දඬුවම් දෙන්න පෙළඹෙන්න ඕන.
අවාසනාව තිබෙන්නේ අපේ බොහෝ හෘද සාක්ෂි යට කරලා තමන්ගේ දේශපාලනයට. ඒක මේ සිද්ධ වෙලා තියෙන්නේ. දේශපාලන ව්‍යාපාරයකට අපි එහෙම නෙමෙයි. අපි හෘද සාක්ෂියට අනුව මෙයට දඬුවම් දෙන්න ඕන කියන ප්‍රයත්නෙන් අපි කටයුතු කරලා තිබෙනවා. ඉතින් ඒ දඬුවම් දඹ දීමේ මහින්ද රාජපක්ෂට වගකීමක් තියෙන්නේ. ඒ විපක්ෂ නායකවරයා. ඒ විපක්ෂ නායකවරයා හැටියට මට තියෙන උට චෝදනාවක්. ඔව් 86ක් කරගෙන 11ක් නතර කරේ කියලා. මම ප්‍රශ්න කරන්නේ ඒක. දැන් නැවත ප්‍රශ්න කරන්නේ ඒක. 86ක් ගණනලා 11ක් නතර කරේ. දවල් 12ට විතර 12යි 10ට වගේ පාර්ලිමේන්තුවේ දෙවෙනි මහලේ රනිල් වික්‍රමසිංහත් සාකච්ඡා කරේ මොනවද? අපි දැනගන්න ඕනේ මේ විශ්වාස භංගයක් කරන වෙලාවේදී. ඇයි ඔව් පාර්ලිමේන්තුව කතා නොකරේ? එනිසා මම හිතන්නේ අර 92කට නංගලා දුන්නට ඒවට හිලව් වෙන්නේ නැහැ. ආ ඔයා මේකට එඳ අර සමහර ඒවා තියෙනව නේද නිකන් නේද? ඍණේක ධනේක කැපෙනවා වගේ. නේද? ඍණ x ධන x ට කැපෙනවා. ඒ වගේ කැපෙන්නේ නැහැ නේ මේවා දේශපාලන. එකකට ඇගීමක් තියෙනවා අනිකට විවේචනයක් තියෙනවා.